සමහරක් වෙලාවට සරල දේවල් තේරුම් ගැනීමට සංකීර්ණ ප්‍රවේශයක් අවශ්‍යයි. මොකද කතෝලික දහම තේරුම් ගන්න බෑ සම්පූර්ණයෙන්ම. සමහරක් කතෝලිකයන් දිහා බලලා ඕනෑම දෙයකට පහර ගැසීමේදී හෝ විවේචනය කිරීමේදී එය ගැඹුරින් හදෑරිය යුතුයි. එහි හැම පැතිකඩයක්ම විද්‍යාත්මකව විචාරශීලීව පරීක්ෂා කරලායි අපිට පුළුවන් සාධාරණ විවේචනයකට එළඹෙන්න. එහෙම නැත්නම් එය ඇත්තටම ද්වේෂ සහගතව කරුණු කාරණාවන් හරියට තේරුම් ගන්න නැතිව එහෙම නැත්නම් මතු පිට දැනුමකින් විතරයි එවැනි ප්‍රයත්නයක් කරන්නේ. ජේසුපිටයි දේව අනාවරණ එහෙම නැත්නම් දෙවියන් වහන්සේ විසින් ඒ කර ඇති sannivedanaya තේරුම් ගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු විය යුතු ක්‍රියාවලියක්. දැන් කෙනෙකුට එය එක දවසකින් දෙකකින් එහෙම නැත්නම් එක පොතක් කියවලා එහෙම නැත්නම් යම්කිසි විදිහක ගැඹුරු භාවනාවකට ගිහිල්ලා එක මොහොතේම අවබෝධ කරගත යුතු දෙයක් නෙවෙයි. මොකද දේව අනාවරණයේ ඒ දෙවියන් වහන්සේගේ sannivedanයේ විවිධ පැතිකඩයන් තියෙනවා. මේ විවිධ පැතිකඩයන් සමතුලිතව නඩත්තු කර ගැනීම සහ අවබෝධ කර ගැනීම තමයි කතෝලික සම්ප්‍රදාය විසින් කරලා තියෙන ඉතිහාසය පුරා. ඒ කියන්නේ දේවානාවරණය එක පැත්තක් හෝ දෙකක් එහෙම නැත්නම් එක පැතිකඩයක් හෝ දෙකකට එල්ලීගෙන සිටීම නෙවෙයි. ඒ හැම පැතිකඩයක් ගැනම අවබෝධ කරගෙන ඒ හැම පැතිකඩයක්ම අඛණ්ඩව Tamanගේ ඒ ගැන්වීම් තුල නඩත්තු කර ගැනීම තමයි කරලා තියෙන්නේ. මේ ටිකක් සංකීර්ණ සහ බුද්ධිමය වශයෙන් දැවැන්ත කාරණාවක්. දැන් අපිට එක දෙයක් දෙකකට එල්ලීගෙන සිටීම බොහොම ලේසියි. නමුත් අපි දන්නවා මානව ජීවිතය කියන්නේ සංකීර්ණ යථාර්ථයක්. මානව ජීවිතයේ සරල පැතිකඩේනුත් තියෙනවා. සමහරක් දේවල් සරලයි. නමුත් හැම දෙයක්ම සරල නෙවෙයි. සංකීර්ණ පැතිත් තියෙනවා. ඒ වගේම අපි මේ ජීවත් වෙන විශ්වයත් සංකීර්ණයි. සමහරක් දේවල් තියෙන්න පුළුවන් බොහොම සරල නමුත් සංකීර්ණ පැතිකඩයක් තියෙනවා. ඒ වගේම සමහරක් වෙලාවට සරල දේවල් තේරුම් ගැනීමට සංකීර්ණ ප්‍රවේශයක් අවශ්‍යයි. එතකොට අපි ගමු කතෝලික දහම කොහොමද මේ කාරණාවට සාධාරණ ඉටු කරලා තියෙන්නේ කියලා. දැන් අපි ගමු උදාහරණයක් වශයෙන් කතෝලික සභාව උගන්වනවා ක්‍රිස්තුන් වහන්සේ යනු සැබෑ දෙවියන් කියලා. ඒ වගේම ඒ සත්‍යතාවයේ අනිත් පැත්තක් පෙන්වනවා. මොකක්ද ක්‍රිස්තුන් වහන්සේ යනු සැබෑ මිනිසෙක් කියලා. ඒතර එක පැත්තකට යන්නේ නැහැ. දැන් කවුරු හරි එල්ලෙන්න පුළුවන් සැබෑ ක්‍රිස්තුන් වහන්සේ යනු සැබෑ මිනිසයා කියන ඉගැන්වීමට. ඒ පුද්ගලයා හරි හැබැයි 150ක් විතරයි. මොකද ඒ පුද්ගලයා තව සත්‍යතාවයක් පැත්තකට දාලා තියෙනවා. අනිත් සත්‍යතාවය මොකද්ද? සැබෑ දෙවියන් ක්‍රිස්තුන් වහන්සේ යනු සැබෑ දෙවියන්ද කියන එක. ওই දෙකම අපි නඩත්තු කරන්න ඕන එක මොහොතේ. එකම මොහොතේ ওই සත්‍යතාවයන් දෙකම නඩත්තු කරන්න ඕන. එක පැත්තකට පමණක් එල්ලුනොතින් අපි පටු වෙන්න පටන් ගන්නවා. පටු වෙලා එතකොට අපගේ අධ්‍යාත්මික ජීවිතයටත් එය බලපානවා. ඒ වගේම අපි කියනවා උන්වහන්සේ ශුද්ධෝත්‍රීත්වයේ දෙවන තැනන් වහන්සේ වශයෙන් සදාකාලෙටම ජීවත් වුණා කියලා. ඒ වගේම අපි කියනවා දැනට අවුරුදු 2000කට පෙර ක්‍රිස්තුන් වහන්සේ කාන්තාවකගෙන් මරියා නම් කාන්තාවකගෙන් මේ ලෝකෙට ඉපදුණා කියලා. දැන් බැලුමට මේක මාර කතාවක්නේ. පරස්පර විරෝධී කතාවක් මේක හරි අපබ්‍රංශයක්නේ. උන්වහන්සේ සදාකාලෙටම ඉඳියා. නේද? උන්වහන්සේට මේ ආරම්භයක් නැහැ. හැබැයි අපි කියන උන්වහන්සේ මේ ලෝකයේ මිනිසෙක් වශයෙන් ඉපදුණා කියලා. ඒතර මේ දෙකෙන් මොකක්ද ඇත්ත? දෙකම ඇත්ත. දෙකම ඇත්ත වෙන්නේ එකම මොහොතේ. අර සදාකාලෙට ඉන්න තැනන් වහන්සේ සිටින තැනන් වහන්සේ තීරණය කරා අපෙන් කෙනෙක් වෙන්න. අපි වගේ මිනිසෙක් බවට පත් වෙන්න. උතර පැරණි ගිවිසුම අපි ගත්තොත් දෙවියන් වහන්සේගේ අපිට තියෙන වචන දෙවියන් වහන්සේගේ පණිවිඩය පොතකට ඇවිල්ලා තියෙනවා. පොතක් බවට පත් වෙලා තියෙනවා.
දැන් විසුණු වහන්සේගේ පැමිණීමත් සමග දෙවියන් වහන්සේ මොකක්ද වෙලා තින්නේ? මිනිස්සෙක් වෙලා. අපි වගේම කෙනෙක් වෙලා. අර පොතක් බවට පත් වෙලා. පොතක් තුලින් sannivedanaya කරපු දෙවියන් වහන්සේ දැන් මිනිස්සෙක් වෙලා, අපෙන් කෙනෙක් වෙලා. ඒ sannivedanaya තව ගැඹුරු අවස්ථාවක්. ඒකෙන් අදහස් වෙන්නේ පැරණි ගිවිසුම් වැඩක් නැහැ කියන එක නෙවෙයි. දැන් ඒක නිසා කතෝලික සභාව පැරණි ගිවිසුම් පැත්තකට දාන්නේ නැහැ. පැරණි ගිවිසුමක් තියාගන්නවා. එහි තියෙන සියලුම සත්‍යතාවයන් කතෝලික සභාව අවශෝෂණය කරගෙන තව ගැඹුරකට ගිහිල්ලා කියනවා දැන් දෙවියන් වහන්සේ අපෙන් කෙනෙක් බවට පත් වුණා. උන්වහන්සේගේ sannivedanaya දැන් තව ගැඹුරු වෙලා තියෙනවා. ඒතර එහෙනම් අපිට ආයි පැරණි තත්ත්වයට යන්න අවශ්‍ය නැහැ. නැවත දෙවියන් වහන්සේගේ sannivedanaya පොතක් බවට පත් කරන්න අවශ්‍ය නැහැ. එහෙමයි දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ. ඒ වගේම කතෝලික සභාව උගන්වනවා උදාහරණයකට නිසල යාඥාවේ වැදගත්කම, නිහඬ යාඥාවේ, එහෙම නැත්නම් යාඥාශීලී භාවනාවේ වැදගත්කම. ඒ වගේම කතෝලික සභාව කියනවා ශබ්ද නගා කියන යාඥාවුත් වැදගත්. එතකොට අපි ජපමාලේ උච්චාරණය කරන්න පුළුවන්, එහෙම නැත්නම් ගීතාවලියේ කොටස් කියව ගන්න පුළුවන්. එහෙම නැත්නම් ශබ්ද නගා යම් යාඥාවන් කියන්න පුළුවන් හැමෝටම ඇහෙන්න. හැබැයි මේ දෙකම අවශ්‍යයි ජීවිතේට. අපි එක පැත්තකට විතරක් ගිහිල්ලා කිව්වොත්, එක අන්තයකට ගිහිල්ලා කිව්වොත් ඔය ශබ්ද නගා කරන යාඥාවන් බොරු වැඩක්. උන්වහන්සේ අමුකම් දෙන්නේ නිසලව, නිහඬතාවය තුල කරන යාඥාවන් විතරයි කියලා. එතකොට ඒ කියන එක ඇත්ත. හැබැයි 50%යි. අනිත් පැත්තකුත් තියෙනවා. මොකද මිනිස්සුන්ට තමන්ගේ දුක වේදනාව හයියෙන් කියන්නත් අයිතියක් තියෙනවා, ප්‍රකාශ කරන්නත් අයිතියක් තියෙනවා. එතකොට තව කෙනෙක් ගියොත් අනිත් අන්තයට ගිහිල්ලා කිව්වොත් ඔය නිසල යාඥාව කියන්නේ බොරුවක්. ඕක වැඩක් නෑ, කාලේ කා දැමීමක්. අපි කියන්න ඕන දේ උන්වහන්සේට හයියෙන් ශබ්ද නගා කියන්න ඕන කියලා. ඒ පුද්ගලයා හරි. හැබැයි 50%යි හරි. මානව ජීවිතයට ඔය දෙකම අවශ්‍යයි. මොකද මානව ජීවිතයේ සංකීර්ණත්වයට ඔය ප්‍රතිකඩයන් දෙකම අවශ්‍යයි. ඒ වගේම අපි තව සත්‍යතාවයක් ගමු. කතෝලික සභාව පිළිගන්නවා දේව වචනය, ඒ කියන්නේ ලිඛිතව තියෙන දේව වචනේ වැදගත්කම. ඒ නිසා තමයි අපි පැරණි ගිවිසුමේ තියෙන පණිවිඩය කියව ගන්නවා, නව ගිවිසුම කියව ගන්නවා. දේව වචනේ එහෙම නැත්නම් බයිබලයේ වැදගත්. හැබැයි තව පැත්තක් තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනය මාංශගත වුණාම ඒවා මාංශගත වෙන්නේ සලකුණු මගින්. මානව ජීවිතයට සලකුණු අවශ්‍යයි. ඒවලට තමයි අපි කියන්නේ දේව ප්‍රසාද නිදහන, එහෙම නැත්නම් සැක්‍රමන්ට්ස් කියලා. උතර සැක්‍රමෙන්තුවක් කියන්නේ අපිට ඍජුව නොපෙනෙන දෙවියන් වහන්සේගේ ඒ කොන්දේසි විරහිත ප්‍රේමය පිළිබඳව සංකේතයක්. දෙවියන් වහන්සේගේ ප්‍රේමය පිළිබඳ කතාව තමයි බයිබලයේ තියෙන්නේ. බයිබලය කියන්නේ ඇත්තට ප්‍රේම කතාවක්. බයිබලය කියලා කියන්නේ දෙවියන් වහන්සේ විසින් අපිට ලියන ලද ආදර හසුන්, love letters. ඒක ඇත්ත. හැබැයි දැන් ආදරය කරන කෙනෙක් නිකන් කටින් විතරක් නෙවෙයි ඕක කියන්නේ. දැන් අපි දුම් ප්‍රේමවන්තයෙක්, ප්‍රේමවන්තියට කටින් හැමදාම කියනවා මම ආදරේ කියලා. ඒතර ඒක හරි නීරස දෙයක්. ඒ ප්‍රේමවන්තයා ඉඳලා හිටලා අපි දන්නවා මොනවා හරි අරන් දෙනවා, චොකලට් එකක් දෙකක්, එහෙම නැත්නම් යම් කිසි ටැග් එකක් අරන් දෙනවා. කාලෙන් කාලට ඒ ආදරය ඔහු සංකේත මගින් පිළිබිඹු කරනවා, පෙන්වු කරනවා. අන්න එහෙම දෙයක් තමයි තියෙන්නේ. ඒතොර ඒ ආදරවන්තයා ආදර හසුන් ලියනවා විතරක් නෙවෙයි, love letters ලියනවා විතරක් නෙවෙයි, ආදරවන්තියට තිලෙනයන් තෑගි දෙනවා. ඒතොර තමයි ආදරවන්තියට තේරෙන්නේ ඇත්තටම මේ පුද්ගලයා මට ආදරේ කියන එක. ඒ කියන්නේ ආදරයේ විවිධාකාර ප්‍රකාශන තමයි සක්‍රමෙන්තු කියලා කියන්නේ. ඒතර මිනිසුන්ට දැනෙනවා මේ දෙවියන් වහන්සේ ඇත්තටම අපි ගැන හොයලා බලනවා. අපගේ ජීවිතයේ අවස්ථාවන් වල උන්වහන්සේ ඉන්නවා කියන එක. දැන් අපි ගමු විවාහ මංගල්‍යයක, උපතකදී, මරණයකදී යනාදි වශයෙන් උන්වහන්සේ අපට සංකේත මගින්, සංකේත කියන්නේ දැනෙන දේවල්. සංකේතයක් කියන්නේ ඒක. ඒක අපිට දැනෙනවා. ඒක අපිට ස්පර්ශ කරන්න පුළුවන්. ඒක අපිට රහ බලන්න පුළුවන්. කවුරු හරි ටැග් එකට මට දුන්නොත් කන දෙයක් ඒක මට අනුභව කරලා බලන්න පුළුවන්. ඒ ආදරය මට අනුභව කරන්න පුළුවන්.
අන්න එහෙම දේවල් තමයි සක්‍රමේන්තු කියලා කියන්නේ. එහෙම නැත්නම් දේව ප්‍රසාද නිදාන. ඔය අපේ ජීවිතේ ඔය දෙකම අවශ්‍යයි. ඒතර කවුරු හරි කිව්වොත් දේව අනාවරණයේ තියෙන්නේ බයිබලයේ විතරයි. බයිබලයේ කියව ගත්තම අපිට දෙයන් වහන්සේ එක්ක ගනුදෙනුවක් කරන්න පුළුවන් කියලා ඒ පුද්ගලයා හරි. ඒ පුද්ගලයා හරි 150. තව ආකාරයක් තියෙනවා දෙවියන් වහන්සේ එක්ක ගනුදෙනුවක් කරන. ගනුදෙනු කරන. දෙවියන් වහන්සේගේ ප්‍රේමය තේරුම් ගන්න, ප්‍රේමය අත්දකින්න තව මාර්ග තියෙනවා. ඒක හරියට අර ආදරවන්තයා ලියන ලියුම් විතරක් නෙවෙයි ආදරය ප්‍රකාශ කරන්න තියෙන මාර්ග, තව මාර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ජීවිතේට ওই දෙකම අවශ්‍යයි. මානව ජීවිතයට ওই දෙකම අවශ්‍යයි. ඒතර මේ දේව ප්‍රසාද නිදහණයෙන් පෙන්වන්නේ ලොකු යථාර්ථයකට. අර පෙනෙන දෙයින් නොපෙනෙන දෙයකට අපිව යොමු කරනවා. ඒක හරියට අර අපි කෙනෙක් තමන්ගේ ඇඟිල්ල භාවිතා කරලා කෙනෙකුට හඳ පෙන්වනවා. එහෙම නැත්නම් ලස්සන අහසක් පෙන්වනවා. ඒතර අපි බලාගෙන ඉන්න ඕනේ ඇඟිල්ල දිහා නෙවෙයි ඒ අහස දිහා. එතකොට මේ දේව ප්‍රසාද නිදහණය තුලින් සක්‍රමේන්තුව තුලින් අපි යන්නේ සක්‍රමේන්තුවට හිර වෙලා ඉන්න. එතනින් අපි දෙවියන් වහන්සේ පිළිබඳ ගැඹුරු අත්දැකීමකට ඇතුළු වෙනවා. දෙවියන් වහන්සේව රහ බලලා අත්දකින්නවා ඒ තුලින්. ඒ නිසා දෙකම අවශ්‍යයි. ඒකයි කතෝලික සභාව බයිබලයේ ඇති වැදගත්කමක්, සක්‍රමේන්තු ජීවිතයේ ඇති වැදගත්කමක් අවධාරණය කරන්නේ. ඒ වගේම අපි තව උදාහරණයක් ගමු. විවාහය කියන ඒ මහා අත්දැකීම. කතෝලික සභාවේ තමයි ඕක සක්‍රමේන්තුවක් වශයෙන් සලකන්නේ. කියන්නේ දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක්. දෙවියන් වහන්සේ එක්ක තමයි විවාහයකදී ඇත්තටම ගනුදෙනු කරන්නේ. විවාහයේ පදනම දෙවියන් වහන්සේ. හැබැයි ඒ වගේම තව දෙයක් තියෙනවා කතෝලික සභාවේ. ඒ තමයි සමහර පුද්ගලයන්ට ආරාධනා කරනවා ජීවිතයම උන්වහන්සේ වෙනුවෙන් කැප කිරීමට. අපි කියනවා වෘත ශුද්ධිය කියලා. එහෙම නැත්නම් බඹසර බ්‍රහ්මචර්යාව. දැන් එහෙම කියන්නේ කතෝලික සභාව විවාහයක් එක්ක තියෙන තරහව නිසා නෙවෙයි. එහෙම නැත්නම් විවාහය පල්ලෙහාට දාන නිසා නෙවෙයි. අර මම ඉස්සෙල්ලා කිව්වේ. කතෝලික සභාවේ විතරයි විවාහය සක්‍රමේන්තුවක් වශයෙන් පූජනීය දෙයක් වශයෙන් ගැඹුරින් සලකන්නේ. ඒ වගේම කෙනෙකුගේ සමස්ත ජීවිතයම දෙවියන් වහන්සේට සර්ව සම්පූර්ණ කැපකිරීමක් හොඳ දෙයක්. ඒතර සමහරක් අයට ඒ කැඳවීම තියෙනවා. ඒ වගේම සමහරක් අයට විවාහයට කැඳවීම තියෙනවා. කතෝලික සභාව කියන්නේ හැමෝම විවාහ වෙන්න ඕන කියලා. ඒ වගේම කතෝලික සභාව කියන්නේ හැමෝම පූජකවරු, කන්‍යා සෝහිරියන්, එහෙම නැත්නම් සහෝදරවරු වෙන්න ඕන කියලා. ඔය ජීවිත ක්‍රම දෙකම මානව ජීවිතයට අවශ්‍යයි. මොකද මානව ඉතිහාසෙත් ඉඳලා තියෙනවා, අතීතෙත් ඉඳලා තියෙනවා සමහරක් අය, ඒ කියන්නේ කිතුණු නොවන අය පවා ඉඳලා තියෙනවා තමන්ගේ ජීවිතය අනිත් මිනිස්සු වෙනුවෙන් කැප කරලා තියෙනවා. අනිත් මිනිස්සුන්ට සේවය කරන්න, අනිත් මිනිස්සුන්ට තියෙන ප්‍රේමය නිසා සම්පූර්ණයෙන්ම කැප කරගෙන තියෙනවා. හැබැයි කැප කරගෙන තියෙන්නේ මේක මහා වර්ධ කරදරයක් කියලා හිතාගෙන නෙවෙයි. බොහොම හිත හොඳ පරමාර්ථකේ. බොහොම සතුටෙන් ඒගොල්ලෝ ඒක කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන පරිත්‍යාග බොහොම සැනසීමෙන් සතුටෙන් අර්ථවත්ව කරනවා වගේ. නහෙන් අඬ බැන නෙවෙයිනේ කරන්නේ. අම්මා කෙනෙකුට ඒ පරිත්‍යාගයන් අර්ථවත්. ඒ අම්මට ගැඹුරු ඇතුළාන්ත ආනන්දයක් දැනෙනවා ඒ නිසා. අන්න එහෙම දෙයක් තමයි මේ ජීවිතේම කැප කරගෙන උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙනවා කියන්නේ. එහෙම නැතුව නීරස දෙයකට නෙවෙයි ඒ කැඳවන්නේ. සාමාන්‍ය ජීවිතයකට වඩා විශාල තෘප්තියක් ලබා ගන්න. ඒ නිසා තමයි සමහරක් එවැනි අය අපිට හමු වුණාම තේරෙනවා ඔවුන් ඇත්තට අර විවාහ වුණු සමහරක් අයටත් වඩා බොහොම සතුටෙන්, බොහොම තෘප්තියෙන් සහ අර්ථවත් ජීවිත ගත කරනවා කියලා. ඒතර මානව ජීවිතේ දෙකම අවශ්‍යයි. අපි යන්නේ නැහැ ඒකාන්තයකට විතරක් ගිහිල්ලා අපි කියන්නේ නැහැ මනුෂ්‍යයාට සුදුසු විවාහ ජීවිතේ විතරයි, වෙන කිසිම වෙනත් ජීවිත ක්‍රමයක් සුදුසු නැහැ කියලා. එහෙම නැත්නම් අපි කියන්නේ නැහැ හැමෝම දෙවියන් වහන්සේට විවාහ නොවි කැප කරන්න ඕන කියලා. එතකොට ඒක 150ක සත්‍යතාවයක් වෙනවා. එහෙම නැත්නම් මේක 150ක ඇත්තක් වෙනවා. ඒක එක පුද්ගලයන්ගේ කැඳවීම වෙනස්. ওই දෙකම අපිට අවශ්‍යයි. ඒ වගේම කතෝලික සභාව උගන්වනවා සරලභාවයේ ඇති වැදගත්කම. ස්වේච්ඡාවෙන් කරන දිලිඳුභාවයේ ඇති වැදගත්කම. අනවශ්‍ය වියදම් කපා හැරලා.
ඒ වගේම අනවශ්‍ය මේ බොරු සෝවන වැඩවලින් නිදහස් වෙලා සරල ජීවිතයක් ගත කිරීම. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ දැන් මේ හැමෝම දැන් මේ යාචකයෝ වගේ නේද නාන්න නැතුව මේ හොටු පෙරාගෙන මුඩුක් වල ඉන්න ඕන කියන එක නෙවෙයි. කතෝලික සභාවත් උගන්වනවා මිනිස්යාට අයිතියක් තියෙනවා යම් කිසි ප්‍රමාණයක පෞද්ගලික දේපල තියාගන්න. private properties. තියාගැනීමේ අයිතියකුත් තියෙනවා. හැබැයි ඒකට සීමාවන් තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කෙනෙකුට කොච්චර සල්ලි තිබුණාද මේ පුද්ගලයා අධික පොහොසතෙක් කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔහුට ඕන තරම් ඉඩම් ගන්න පුළුවන් කියලා. එහෙම නෙවෙයි. ඔහු තමාට යම් කිසි පෞද්ගලික දෙයක් තියාගන්නකොට හිතන්න ඕන අනිත් මිනිස්සු ගැන. අපි තුමු මේ පුද්ගලයා අපි තුමු යම් කිසි කෙනෙකුට මුදල් තියනවා කියලා. ඒ පුද්ගලයා තීරණය කරනවා මුල් ලංකාව සල්ලි වලට ගන්න. කියනවා කීයක් කියලා අපි තුමු උදාහරණයකට ගන්නවා කියලා. ඉතින් ඒ පුද්ගලයා ලංකාවම සල්ලි වලට ගන්න ඒ පුද්ගලයාගේ මුදලින්. නමුත් ඒක අසාධාරණ ක්‍රියාවක්. ඒතකොට අනිත් මිනිස්සු කොහෙද ජීවත් වෙන්නේ? අනිත් මිනිස්සු කොහොමද පදිංචි වෙන්නේ? ඒතකොට කෙනෙකුට මුදල් තිබුණත් මුළු ලංකාවම මිලදී ගන්න ඒ ක්‍රියාව අසාධාරණ සහ අශීලාචාර ක්‍රියාවක්. ඒ කියන්නේ පෞද්ගලික දේපල වලට සීමාවන් තියෙනවා. ඒ වගේම අපගේ පෞද්ගලික දේවල් අපි පරිහරණය කළ යුත්තේ කතෝලික සභාවේ ඉගැන්වීම අනුව වගකීමෙන් යුතුව. අපගේ පෞද්ගලික දේපල වලින් අන් අයටත් යහපතක් වෙන්න ඕන. දැන් එතකොට අපි හිතමු යම් කිසි කෙනෙකුගේ ගෙදර තියෙනවා අඹ ගස් 10ක්. හොඳට නිරෝගීව වැඩිලා තියෙන අඹ ගස් 10ක්. ඉතින් මේ අඹ ගස් 10න් අවුරුද්දකට ලැබෙන ඵලදාව අපි හිතමු අඹ ගෙඩි 5000ක් විතර ලැබෙනවා කියලා. හැබැයි මේ පුද්ගලයාට අවශ්‍ය අඹ ගෙඩි 200යි. ඉතින් මේ පුද්ගලයා තමාට අවශ්‍ය අඹ ගෙඩි 200 අරගෙන ගෙදර තියාගෙන ඉතුරු අඹ ගෙඩි ප්‍රමාණයම ඒ කියන්නේ තව 4500කටත් අධික ප්‍රමාණයක් වලලලා දානවා. එහෙම නැත්නම් වීසි කරලා දානවා කොහෙද? ඒ ක්‍රියාව පාපකාරී ක්‍රියාවක්. මොකද ඒ පුද්ගලයා තමයි ඒ අඹ ගෙඩි වල අයිතිකාරයා. ඒ ගැන සැකයක් නැහැ. නමුත් ඔහුට අයිතියක් නැහැ. එය විනාශ කරලා දාන්න ඔහු විසින් එය හැමෝගේම පොදු යහපත සඳහා භාවිතා කළ යුතුයි. එතකොට අපිට අයිතියක් තියෙනවා පෞද්ගලික වශයෙන් යම් දේවල් තියාගන්න. හැබැයි ඒයින් මට විතරක් නෙවෙයි අන් අයටත් යහපතක් වෙන්න ඕන. ඒතර කතෝලික සභාව මේ ප්‍රතිකඩයන් දෙකම උගන්වනවා. සරල ජීවිත ක්‍රමයක් ස්වේච්ඡාවෙන් ඒ ගත කරන දිලිඳුකම ඒක ඉතා වැදගත්. ක්‍රිස්තුන් වහන්සේ දිලිඳුකමෙන් ජීවත් වුණේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කතෝලික සභාව යන්නේ නැහැ අර මාක්ස්වාදී විසඳුමට සියලුම පෞද්ගලික දේපල අහෝසි කිරීමේ ඒ අන්තයට යන්නේ නැහැ. එහෙම වුණොත් ලෝකයේ ඇති වෙන අවුල්කාරී තත්ත්වය වැඩි වෙනවා. හැබැයි පෞද්ගලික දේපල් වලට සීමාවන් පනවලා තියෙනවා. සීමාවන් විතරක් නෙවෙයි හැමෝගෙම යහපත උදෙසා ඒ දේවල් භාවිතා කළ යුතුයි කියන එක. ඒතර ඔය දෙකම අවශ්‍යයි ජීවිතේට. ඔය දෙකෙන්ම තමයි මානව ජීවිතය අර්ථවත් වෙන්නේ. ඒක අන්තයකට යනවා කියන්නේ තව ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මෙහෙම විග්‍රහ කරන්නේ කතෝලික සභාව දේවල් එක ප්‍රශ්නයක් විසඳනකොට තව ප්‍රශ්නයක් ඇති නොවන විදිහට. දැන් සමහරක් වෙලාවට ලෝකයේ තියෙන සමාජ ආර්ථික මතවාද වලින් වෙන්නේ ඔවුන් බලනවා එක ප්‍රශ්නයක් විසඳන්න. හැබැයි ඔවුන්ගේ ක්‍රමවේදය නිසා තව ප්‍රශ්න සිය ගණනක් ඇති වෙනවා. සැබෑ ප්‍රශ්නයක් අපි විසඳුවාම ඒ ප්‍රශ්නයෙන් තව ප්‍රශ්න ගණනාවක් විසඳා ගැනීමට මාර්ගය සකස් වෙන්න ඕන. අන්න එහෙම හිතලා තමයි මේ යෝජනාවන් කතෝලික සභාව ඉදිරියට දාලා තියෙන්නේ. ඒ වගේම අපි තව උදාහරණයක් ගමු. අපි දන්නවා කතෝලික සභාව ධෛර්යමත් කරනවා निराහාර ශීලය, එක්වරු සීල රැකීම. පාස්කු කාලේ පමණක් නෙවෙයි, චතාරික කාලේ පමණක් නෙවෙයි, පුළුවන් හැමෝටම හැකි හැම අවස්ථාවකම निराහාර ශීලව සිටීම. ෆාස්ටිං කියන දේ. මොකද ඒ ෆාස්ටිං කියන දේ කරාම निराහාර ශීලය ඉදියම අපිට අයෝමය ස්වයං විනයක් ලැබෙනවා. Tamanගේ ආත්මය দমনය කරගන්න පුළුවන්. Tamanගේ සමහරක් පාපකාරී හැඟීම් ආශාවන් පුළුවන් අපිට හීලා කරගන්න. ඒ නිසා එවැනි දේවල් මේ මර්ධන ක්‍රියාවන් කියන දේ ඉතා වැදගත්. හැබැයි කතෝලික සභාව තව දෙයක් අවධාරණය කරනවා. ඒ තමයි මංගල්‍ය. එහෙම නැත්නම් ඔකට අපි කියනවා celebrations, feasting. දැන්
निराහාර ශීලව ඉන්නවා කියන්නේ එක්වරු සීලයේ ඉන්නවා කියන්නේ මූණ එල්ලගෙන දුකෙන් අර නාවර පෙරාගෙන ඉඳීම නෙවෙයි. අපි සතුටු වෙන්නත් ඕන. ජීවිතේ සතුටු විය යුතු මොහොතවල් එනවා. ඒවා අපි හරියාකාරව සතුටු වෙන්න ඕන. අපි අපේ යාළුවන් එකතු කරගෙන අසල්වාසීන් එක්ක ඒ සතුට භුක්ති විඳින්න ඕන. හැබැයි අන්තිකට යන්නේ නැතුව. ඒ කියන්නේ බීලා වෙරි වෙලා මිනි මරාගෙන පිහින් යනගෙන නෙවෙයි, වෙරි වෙලා නෙවෙයි. යම් කිසි ආකාරයකට පාපකාරී නොවන විදිහට ඒ අවස්ථාවන් අපි සතුටු වෙන්න. වැරදි විදිහට නෙවෙයි, අන්තවාදී විදිහට නෙවෙයි. එහෙම නැත්නම් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ බීලා වෙරි වෙලා මරාගෙන එහෙම නෙවෙයි. යම් කිසි සීමාවන් ඇතුව ජීවිතයට අවශ්‍යයි මේ සතුටු වීම. එහෙම නැත්නම් අපි කියන a sense of celebration කියන එක. මොකද ජීවිතය කියන්නේ හොඳ දෙයක්, යහපත් දෙයක්, අර්ථවත් දෙයක්. ඒ නිසා අපි එකතු වෙන්න ඕනේ, මංගල්‍යයන් පවත්වන්න ඕන. නත්තල වගේ දේවල් වැදගත්, පල්ලිය මංගල්‍ය වගේ දේවල් වැදගත්, සීමාවන් මත. හැබැයි අපි දවස් 365න් මංගල්‍ය සමරන්න ගියොත්, කණ්ඩ බොණ්ඩ ගියොත්, ප්‍රීති වෙන්න ගියොත් මොකද වෙන්නේ? අවුලකට යනවා ජීවිතය. ඒතර මිනිස්සු වෙන්නේ ඒ අන්තයෙන් එක කෙරවලකට යනවා. ඒ නිසායි අපිට අවශ්‍ය අර ෆීස්ටිං වගේම ෆාස්ටිං කියන දෙයක්. මර්ධන ක්‍රියාවල එක්වරු ශීලය රැකීම වගේ දේවලුත් අවශ්‍යයි. මානව ජීවිතය අර්ථවත් වෙන්නේ ඔය දෙකම කිරීමේ හැකියාව අපි තුල පවතිනකොට. ඒතර මේ වගේ විශාල තව උදාහරණ ප්‍රමාණයක් ගේන්න පුළුවන් කතෝලික සභාව කොහොමද දේවල් දිහා බලන විදිහ. ඒ වගේම තව එක දෙයක් මම සඳහන් කරන්නම්. කතෝලික සභාවේ ඉගැන්වීම් අනුව අපි වන්දනා කළ යුත්තේ, ඉහළම වන්දනාව අපි දෙන්නේ ශුද්ධෝත්‍රීත්වයට. පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ සහ ශුද්ධාත්මයන් වහන්සේට වන්දනාව දෙන්න. නමුත් ඒ ශුද්ධෝත්‍රීත්වයේ බලයෙන් මේ ලෝකය තුල මහා පරිමාණයේ සේවාවන් කරන ලද මිනිස්සු ඉඳලා තියෙනවා. අපි ඔවුන්ට කියනවා සාන්තුවර චරිත කියලා. අපි ඔවුන් කරන ලද සේවාවනුත් අගය කරනවා. ඒ සේවාවන් අපි අමතක කරලා නැහැ. මොකද ක්‍රිස්තුන් වහන්සේම කියනවා, ඔබට මතක ඇතිනම් මාර්ක් තුමාගේ සුවිශේෂයේ, ලූක් තුමාගේ සුවිශේෂයේ කියනවා, ඔබ මාගේ නාමයෙන් කාට හරි වතුර කෝප්පයක් දෙනවා නම් ඔහුගේ ආනිසංස ඔහුට අහිමි වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න සුළු දෙයක් හෝ කරපු කෙනෙක්, සුළු හෝ ප්‍රේමයේ ක්‍රියාවක් කරපු කෙනෙක්ව දෙවියන් වහන්සේ අමතක කරන්නේ නැහැ. ඒකයි කියන්නේ. දැන් අපි උදාහරණයක් ගමු. අර අපේ පාද නමස්කාරයේ ඉන්නවා කාන්තාව එක ස්ථානයක එනවා. වෙරෝනිකා නම් ස්ත්‍රිය ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලය පිසදමන. ඒ දාඩිය ලේ කඳුළු වලින් තිබුණු ඒ මූණ පිසදමනවා. දැන් මේ කාන්තාව කරේ පොඩි ක්‍රියාවක්. උන්වහන්සේ කුරුසිය අරගෙන යනකොට, උන්වහන්සේ විඩාවට පත් වෙලා බොහොම අමාරුවෙන් ඉන්නකොට උන්වහන්සේ ගාවට ඇවිල්ලා උන්වහන්සේට පොඩි සැනසීමක් දුන්නා. දැන් මේ ප්‍රේමයේ ක්‍රියාව, ඒ අවංක අව්‍යාජ ප්‍රේමයේ ක්‍රියාව අදටත් අපි සිහියේ තබාගෙන ඉන්නවා, මතකයේ තියාගෙන ඉන්නවා. සායේ කාන්තාව අපි අගය කරනවා. ඒක තමයි එහි අර්ථය. ඒතර මෑත ඉතිහාසයේ ඉඳපු අපි ගමු කල්කටාවේ තෙරේසා තුමිය කරපු දේ අපි අගය කරනවා. කොහොමද දෙයක්? ඒ වගේම අපේ ජුසේවාස් පියතුමන්ලා වගේ කරපු, අසීසිය ෆ්‍රැන්සිස් තුමන්ලා වගේ අය කරපු ඒ යහපත් ක්‍රියාවන් අපි අගය කරනවා. ඒකෙන් අදහස් වෙන්නේ මේ පුද්ගලයන්ට අපි දේවත්වයෙන් සලකනවා කියන එක. එහෙම නැත්නම් අපි මේ දෙවියන් වහන්සේට දිය යුතු වන්දනාවක් දෙනවා කියන එක නෙවෙයි. දෙවියන් වහන්සේගේ නාමයෙන් හැම යහපතක් කරලා තියෙන කෙනෙක්ම අගය කිරීම, ඔවුන් පිළිබඳ මතකය සිහියේ තබා ගැනීම හොඳ දෙයක්. ඕක මේ සාන්තුවර කියන චරිතවලට විතරක් නෙවෙයි අපි කරනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් ඒබ්‍රහම් ලින්කන්ලා වගේ අය අපි ගරු කරනවා. ඊට පස්සේ අපි ගත්තොත් නෙල්සන් මැන්ඩේලා වගේ කෙනෙකුට අපි ගරු කරනවා. ඊට පස්සේ මහත්මා ගාන්ධිතුමා වගේ කෙනෙකුට අපි ගරු කරනවා. මේ ලෝකය එවැනි පුද්ගලයන්ට ගරු කරන්නේ නැත්නම්, එවැනි පුද්ගලයන් අගය කරන්නේ නැත්නම් මං හිතන්නේ මේ ලෝකේ ඊටාම ධර්ම තැනක් වෙනවා. ඊටාම ක්‍රූර තැනක් වෙනවා. මිනිසුන්ට කිසිම අර කෙලෙහි ගුණය කියලා දෙයක්, එහෙම නැත්නම් කිසිම ආකාරයක තව කෙනෙකුගේ යහපත දැකලා
යහපත අගය කිරීමේ හැකියාවක් නැහැ කියන්නේ බලන්න මොන වගේ අමානුෂික වනචාරින්ගේ ලෝකයක් වෙයිද කියලා මේක නිකන් පොඩ්ඩක් හිතලා බලන්න ඔබ. එතකොට අනිත් අය කරපු යහපත අගය කිරීම වැදගත්. මොකද අනිත් අය කරපු යහපත අපි අගය කරන්න අපි තුල තියෙන යහපතක් નિરાයාසයෙන්ම ඉස්මතු වෙනවා. ඒතර අනිත් මිනිස්සු කරපු යහපත අපි අමතක කරලා දානවා නම්, ඒ මිනිස්සුන්ගේ මතකයන් වලලලා දානවා නම් මේ ලෝකය හරිම අමානුෂික, හරිම වියලි තැනක් බවට පත් වෙනවා. ඒතර මේ ලෝකය මේ බොහොම චමත්කාර ජනක තැනක් කරන්නේ. ඒ වගේම මේ ලෝකයේ අර මේ කෙලෙහි ගුණ කියන ඒ ගුණ ලක්ෂණය වැඩි කරන්නේ සාන්තුවර චරිත විසින්. එතකොට අනිත් අයටත් හිතෙනවා අපිත් මේ වගේ ජීවත් වෙන්න ඕන. අපිත් මේ වගේ අයව තමයි අනුකරණය කරන්න ඕන කියන ඒ හැඟීම, ඒ උද්දීපනය අපිට ඇති වෙනවා. එතකොට කතෝලිකයන් වශයෙන් අපි ශුද්ධෝත්‍රීත්වයට තමයි ඉහළම වන්දනාව දෙන්නේ. නමුත් ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ව අපි කියනවා කතෝලික සංකල්පය සාන්තුවර චරිත කියලා. ඔවුන්ට අපි දිය යුතු ඒ ගෞරවය, ප්‍රණාමය දෙනවා. මොකද ඔවුන් තුල පිළිබිඹු වෙන්නේ දෙවියන් වහන්සේගේ බලය, ශුද්ධෝත්‍රීත්වයේ බලයෙන් තමයි ඔවුන් මේ දේවල් කරේ. එහෙම නැත්නම් ඔවුන්ගේ දෙයක් නෙවෙයි. ඔවුන්ගේ ඇති විශේෂ හැකියාවක් නෙවෙයි. ඔවුන් තුල පිළිබිඹු වෙන්නේ, පරාවර්තනය වෙන්නේ ශුද්ධෝත්‍රීත්වයේ මහිමය. එතකොට සාන්තුවරයෙකුට ගරු කරනවා කියන්නේ දෙවියන් වහන්සේට මහිමය ලබා දෙනවා. දෙවියන් වහන්සේට මහිමය ලබා දෙනවා කියලා කියන්නේ උන්වහන්සේ වෙනුවෙන් වෙහෙසුණු, උන්වහන්සේ වෙනුවෙන් කැප වුණු, ජීවිත පරිත්‍යාග කරපු අයවත් අගය කිරීම. එතකොට අර දේව අනාවරණය කියලා කියන්නේ සංකීර්ණ දෙයක්. ඒ කියන්නේ මේ ලෝකයේ තුල දායකත්වයන් දීපු, මේ ලෝකයේ තුල අනිත් අය වෙනුවෙන් කැප වුණු හැම කෙනෙක්වම අපි අගය කරනවා. ඒ පුද්ගලයාට දිය යුතු ඒ අගය කිරීම දෙනවා. ඒක හොඳ දෙයක්. එතකොට තමයි එකිනෙකාගෙන් අපි ඉගෙන ගන්න. ඒතර එකිනෙකාව අගය කිරීම දෙයන් වහන්සේව පැත්තකට දැමීම නෙවෙයි. එකිනෙකාව අගය කිරීම කියන්නේ අපි හැම දෙනාවම මවපු ඒ දෙවියන් වහන්සේව තව තවත් ඔසවා තැබීමයි. එතකොට දැන් අපිට තේරෙනවා කතෝලික දහම, මම මේ උදාහරණ කීපයකින් පෙන්වුවේ, කියන්නේ ඊටාම සංකීර්ණ දහමක්. කතෝලික දහම තේරුම් ගත යුත්තේ කතෝලික දහමේ දෘෂ්ටි කෝණය. දැන් වෙන දෘෂ්ටි කෝණ වලින් බලලා අපි කරනකොට විවේචන, එහෙම නැත්නම් යම් විදිහේ පහර ගැසීම් කරනකොට අපි ඒ දහම හරියාකාරව ගැඹුරින් නිවැරදිව තේරුම් අරගෙන නෙවෙයි ඒ දේ කරන්නේ. අර එහෙම්මෙන් උඩින් පල්ලෙන් අත ගාලා, එහෙම නැත්නම් කෑල්ලක් දෙකක් දිහා බලලායි අපි ওই දේ කරන්නේ. මොකද කතෝලික දහම තේරුම් ගන්න බෑ සම්පූර්ණයෙන්ම. සමහරක් කතෝලිකයන් දිහා බලලා. අපි කතෝලික දහම තේරුම් ගන්න එය හදාරන්න, එහි ගැඹුරට යන්න ඕන. මොකද කතෝලිකයන් අතර, විවිධ කතෝලිකයන් අතර විවිධ මට්ටමේ අවබෝධයන් තියෙන්නේ. ඒ නිසා අපිට සාමාන්‍ය කතෝලිකයන් දෙන්නේ දිහා බලලා කතෝලික දහම ගැන ලොකු අවබෝධයකට එන්න බෑ. එහෙම හිතනවා නම් අපි හරි කියන්නේ පටුභාවයක් ඒකෙන් තේරෙන්නේ. වගේම අපගේ තියෙන ද්වේෂ සහගත භාවයයි එයින් එළියට එන්නේ. ඕනෑම දෙයකට පහර ගැසීමේදී හෝ විවේචනය කිරීමේදී එය ගැඹුරින් හදෑරිය යුතුයි. එහි හැම පැතිකඩයක්ම විද්‍යාත්මකව විචාරශීලීව පරීක්ෂා කරලායි අපිට පුළුවන් සාධාරණ විවේචනයකට එළඹෙන්න. එහෙම නැත්නම් එය ඇත්තටම ද්වේෂ සහගතව කරුණු කාරණාවන් හරියට තේරුම් ගන්න නැතිව, එහෙම නැත්නම් මතු පිට දැනුමකින් විතරයි එවැනි ප්‍රයත්නයන් කරන්නේ. ඒතර ඇත්තටම කතෝලික දහම ගැන හරියටම විවේචනයක් කරන්න පුළුවන් සාන්ත තෝමස් ඇක්වයිනස් තුමා, සාන්ත අගොස්තින් මුනිතුමා වගේ කෙනෙකුටම තමයි. මොකද ඔවුන් තුල කතෝලික දහම පිළිබඳව තිබුණු ගැඹුර ඊටාම පුළුල්. ඒ අවබෝධය ඊටාම නිවැරදි. දැන් අන්න එහෙම අපි වර්ධනය වෙන්නේ නැතුව ඒ කරන ඒ විවේචන මම හිතන්නේ ඊටාම වැරදි සහ ඒවා විද්‍යාත්මක වශයෙන් පදනම් විරහිත විවේචන බවට පත් වෙනවා. ජේසුස්